අපි සාකච්ඡා කරමින් හිටපු ප්‍රශ්න පත්තරයේ දෙවැනි කොටස සාකච්ඡා කරන්න මෙතනින් මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ප්‍රශ්නාංක 31 සිට ප්‍රශ්නාංක 50 දක්වා අපි බලමු උත්තර මොනවද වෙන්නේ කියලා. ප්‍රශ්නාංක 30 තියෙනවා පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න. පළවෙනි එක පිරිවැය ඒකකයක් යනු පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගැනෙන ප්‍රමාණාත්මක ඒකකයක්. ඒක සත්‍යයි. පිරිවැය ඒකකයක් කියලා කියන්නේ පිරිවැය ගණනය කිරීමට යොදා ගැනෙන ප්‍රමාණාත්මක ඒකකයක්. දෙක පිරිවැය ඒකකයක් සමග ඍජුව හඳුනාගත නොහැකි පිරිවැය නිෂ්පාදන පිරිවැය ලෙස හැඳින්වේ. ඒක වැරදි. ඍජුව හඳුනා ගන්න බැරි පිරිවැයට අපි කියන වක්‍ර පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය නෙමෙයි. ඒ නිසා මේ දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. තුන්වෙනි ප්‍රකාශය ගිලුණු පිරිවැය තීරණ ගැනීමේදී අදාළ නොවේ. ඒක සත්‍යයි. අපි දන්නවා ගිලුණු පිරිවැය ඒ කියන්නේ මේ වන විටත් දරා ඇති පිරිවැය තීරණ ගැනීමේදී අදාළ පිරිවැයක් වන්නේ නැහැ. 4. පහළ කළමනාකරන මට්ටමකදී පාලනය කළ නොහැකි පිරිවැයක් ඉහළ කළමනාකරන මට්ටමකදී පාලනය කිරීමට හැකි විය හැකියි. ඒක සත්‍යයි. ඉහළ කළමනාකරණයේදී බොහෝ පිරිවැය පාලනය කරන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්නාංක 31ට සත්‍ය අසත්‍ය සත්‍ය සත්‍ය ලෙස පිළිතුරු ලකුණු කරන්න පුළුවන්. ප්‍රශ්නාංක 32 පහත එකිනෙක දෑ මුලින්ම වාර්තා කෙරෙන පොත හෝ වාර්තාව සඳහන් කරන්න. ණයගැතියන්ගෙන් බොල් ණය කපාරනකොට අපි මුලින්ම වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. දෙක මාසයක් වැනි කාලයක් සඳහා ව්‍යාපාරයේ සියලු සේවකයන්ගේ ඉපයීම් අඩු කිරීම සහ ශුද්ධ වැටුප අපි වාර්තා කරන්නේ වැටුප් ලේඛනයේ. 3 නිකුත් කළ චෙක්පතක් අගරු වීම සහ ඒ මත බැංකුව ගාස්තුවක් අය කිරීම. ඒකත් අපි වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. 4 අයවැයගත කාලච්ඡේදයක් සඳහා රැස් කරගත් පොදු කාර්ය පිරිවැය එකිනෙක දෙපාර්තමේන්තු අතර බෙදා හැරීම. අපි ඒක වාර්තා කරන්නේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ඒ අනුව අපිට පිළිතුරු ලකුණු කරන්න පුළුවන් 32 සඳහා පොදු ජර්නලය, වැටුප් ලේඛනය, නැවත පොදු ජර්නලය, 4 වෙනි එක පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ප්‍රශ්නක 33 පහත ගනුදෙනු වාර්තා කිරීමට ජර්නල් සටහන් ලියන්න. ඒක එක රුපියල් 4200ක සුළු මුදල් අග්‍රීමය ප්‍රතිපූර්ණය කිරීම. එතකොට හරිම ලේසි. සුළු මුදල් ගිණුම හර 4200යි මුදල් ගිණුමට බැලවෙන්න ඕනේ. දෙක ඉඩම් සඳහා ප්‍රථම වරට සිදු කළ ප්‍රත්‍යයග්‍රහණයකදී 75000ක ඌනතාවයක් ඇතිවීම. ප්‍රථම වතාවේ ඌනතාවයක් නම් අපි හර කරන්නේ ලාභ ගිණුමට. ඒ නිසා ලාභ ගිණුමට හර 75000යි වත්කම් ගිණුම බැර. ඒ අනුව ඉඩම් ගිණුමට බැර වෙන්න ඕනේ 75000ක්. ප්‍රශ්නංක 34 පහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම ගිණුම් කරන සමීකරණයේ නිරූපණය කරන්නේ කෙසේද යන්න දක්වන්න. 1. ණය හිමියෙකුට ගෙවිය යුතු 15000ක් වෙනුවෙන් වට්ටමකට යටත්ව චෙක්පතකින් ගෙවුව 14400 අගර වීම සහ වට්ටම අහිමි වීම. දැන්
ගෙව්ව චෙක් පතක් අගරු වෙනකොට මුදල් කියන වත්කම නැවත වැඩි වෙනවා. ඒ නිසා වත්කම් 14400කින් වැඩි වෙනවා. ගෙව්ව ගෙවීම සහ වට්ටම අහිමි වීම නිසා ණය හිමිභාවය නැවත 15000කින් වැඩි වෙනවා. ඒ නිසා වගකීමක් 15000කින් වැඩි වෙනවා. අපි මේක ගෙවන අවස්ථාවේ 600ක ලද වට්ටමක් හම්බුණා. ඒ ලද වට්ටම කියන්නේ ආදායමක්. ඒ නිසා හිමිකම වැඩි වුණා. දැන් ඒ ලද වට්ටම අහිමි කරනකොට හිමිකම 600කින් අඩු වෙනවා. ඒ නිසා පිළිතුරු වෙන්නේ මෙන්න මේක. වත්කම් 14400කින් වැඩි වෙනවා. වගකීම් 15000කින් වැඩි වෙනවා. හිමිකම 600කින් අඩු වෙනවා. දෙක සේවක වන්දිනුවක් සම්බන්ධයෙන් 50000ක ප්‍රතිපාදනයක් කිරීම. ප්‍රතිපාදනයක් කරාම මේක වියදමක්. ඒ නිසා හිමිකමෙන් 50000ක් අඩු වෙන්න ඕනේ. ප්‍රතිපාදනයක් කියන අනිත් පැත්තේ වගකීමක්. ඒ නිසා වගකීම් 50000කින් වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ප්‍රශ්න අංක 34ට පිළිතුරු ලැබෙනවා. ඊට පස්සේ ප්‍රශ්න අංක 35. පහත එකිනෙක අවස්ථාවට වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. අපි දන්නවා සංකල්ප වලින් ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න දෙකක් තුනක් ලැබෙනවා. ඒ යටතේ ලියන ප්‍රශ්නයක් තමයි මේ සංකල්ප වලින් තියෙන්නේ. ඒකේ අංක 1 බලමු. ඊතා අඩු වටිනාකමක් සහිත දේපල පිරිත උපකරණ අයිතමයක් මිලදී ගැනීමක් මිලදීගත් වර්ෂයේ වියදමක් ලෙස ලාභ ගිණුමට ලියා හැරීම. අපි දන්නවා ඒකට අදාළ සංකල්පය තමයි ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. දෙක තොග අගය කිරීම සඳහා තෝරාගත් පිරිවැය සූත්‍රය අකණ්ඩව වෙනස් නොකර පවත්වා ගැනීම. ඒකට අදාළ සංකල්පය තමයි සංගතතා සංකල්පය. 3 විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම් මත භාණ්ඩයේ අවන අවස්ථාවේදී විකුණුම් ලෙස හඳුනා නොගැනීම. අදාළ සංකල්පය තමයි උපලබ්ධි සංකල්පය. තොග පරිත්‍යාග කිරීම ගැනුම් වලින් අඩු කොට දැක්වීම. අදාළ සංකල්පය තමයි ගැලපුම් සංකල්පය. ඒ අනුව ප්‍රශ්න අංක 35ට මෙන්න මෙහෙම උත්තර ලියන්න පුළුවන් ප්‍රමාණාත්මක බව සංගත උපලබ්ධි සහ ගැලපුම් සංකල්ප ලෙස. ප්‍රශ්න අංක 36 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පීය රාමුවට අනුව වත්කමක ලක්ෂණ. අපි දන්නවා වත්කමක් නිර්වචනය කරනකොට ලක්ෂණ තුනක් තියෙනවා. එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. දෙක ව්‍යාපාරය විසින් පාලනය කළ හැකි වීම. තුන වර්තමාන ආර්ථික සම්පතක් වීම. ඔන්න ඔය ලක්ෂණ තුන වත්කමක තියෙන්න ඕනේ. මොනවද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්න ඕනේ. ව්‍යාපාරයේ විසින් පාලනය කළ හැකි වෙන්න ඕනේ. වර්තමානයේ තියෙන ආර්ථික සම්පතක් වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 37 සීමිත තරංග පොදු සමාගම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අරමුණින් 2019/4 දින මම දහස් වලින් කිව්වොත් 8000කට ඉඩමක් අත්පත් කරගත්තා කියලා කියනවා. පසුව පහත වියදම් දරන ලදී. ඉඩම සංවර්ධනය කිරීමට 800ක් දරලා තියෙනවා. ගොඩනැගිල්ලේ සැලසුම් කරන ගාස්තු 200යි. ගොඩනැගිල්ල ඉදිකිරීමේ පිරිවැය 20500යි. ගොඩනැගිල්ල ඉදිකිරීමේ කාලයේදී දරූ පොදු පරිපාලන වියදම් 300යි. ගොඩනැගිල්ල විවෘත කිරීමේ වියදම 400යි. ප්‍රශ්න අංක 1 අහනවා ගොඩනැගිලි වල පිරිවැය. අපෙන් අහන්නේ ගොඩනැගිලි වල පිරිවැය. එතකොට ගොඩනැගිලි වල පිරිවැය වෙන්නේ මෙන්න මේ සැලසුම් කරන ගාස්තු සහ ගොඩනැගිල්ලේ
ඉදිකිරීමේ පිරිවැය. පොදු පරිපාලන වියදම් වත්කමේ පිරිවැය කොටසක් නෙමෙයි. විවෘත කිරීමේ වියදම වත්කමේ පිරිවැය කොටසක් නෙමෙයි. නිසා උත්තරේ වෙන්නේ 20700. ඊට පස්සේ අපෙන් අහනවා මේ වසරේ ගොඩනැගිල්ලේ ෂෙයා. අපිට කියනවා ගොඩනැගිල්ලේ මූලික ඉදිකිරීම 2019යි 6යි 30 අවසන් වුණා. ඒ කියන්නේ මාස 3ක් ගියාට පස්සේ අවසන් වුණා. ඒ වුණාට ඒක භාවිත කළ හැකි තත්වයට පත් උනේ 2019 9යි 30. අපි දන්නවා විස්තර වත්කමක් ෂෙයා කිරීම ආරම්භ කරන්නේ ඒ වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් වුණාට පස්සේ. නිසා මේ වත්කම ගොඩනැගිල්ල ෂෙයා කළ යුතු දිනය වෙන්නේ 19යි 9යි 30. ගොඩනැගිල්ලේ පළදා ජීව කාලයේ සහ සුන්බුන් නගය වසර 20ක් සහ 500ක් වේ. එහෙනම් අපි ෂෙයා ගණනය කරමු. පිරිවැය 20700යි. සුන්බුන් නගය 500ක් අඩු කරොත් එහෙම 20200යි ෂෙයා කළ හැකි යගේ. ඒක 20ෙන් බෙදුවොත් වසරක ෂෙයා අපිට ලැබෙනවා 20000 බෙදීම 20 කියන්නේ 1010යි. හැබැයි 1010 කියන වර්ෂයේ අපිට අදාළ වෙන්නේ 9.30 සිට මාස 6ක ෂෙයා. ඒ නිසා 12න් 6ක් ගත්තොත් එහෙම ඒ කියන්නේ භාගයක් ගත්තොත් එහෙම 505ක් එනවා. යන උත්තරේ 505. ප්‍රශ්න 38 2019යි 3.31 දිනට ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ අවසන් දවසට යන්ත්‍රයක පිරිවැය සහ සමුචිත ෂෙයා 2500ක් සහ 1800ක් විය. ඒවා තමයි අපිට ගන්න වෙන්නේ අපේ කාලච්ඡේදයේ ආරම්භක ශේෂ ලෙස. පිරිවැය 2500යි සමුචිත ෂෙයා 1800යි. 2019 4.1 ඒ කියන්නේ ආරම්භක දවසේ මෙම යන්ත්‍රය 400කට පවරා පිරිවැය 3000ක් වන නව යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට අත්පත් කරගත්තා. දැන් අපි ගාව තියෙන යන්ත්‍රය 400කට පවරලා පිරිවැය 3000ක යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට අත්පත් කරගත්තා. වාර්ෂික කල්බදු වාරිකය 850යි. පළමු වාරිකය ඇතුළත් පොලිය 370යි. අපෙන් අහන්නේ පැරණි යන්ත්‍රය ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය. එහෙනම් ඉවත් කිරීමේ ගිණුමක් ගැහුවොත් එහෙම යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමක් පැරණි යන්ත්‍රයේ පිරිවැය තිබුණා 2500ක්. එදිනට ඒ කියන්නේ ඉවත් කරපු දවසට සමුචිත ෂෙයා 1800යි. බැර වෙන්න ඕන 1800ක් සමුචිත ෂෙයා. මේක පවරන්නේ 400කට. ඒ නිසා අලුත් වත්කමට හර වෙනවා ඉවත් කිරීමේ ගිණුමට බැර වෙනවා 400ක්. දැන් අපි බලුවොත් එහෙම හරපැත්ත එකතුව 2500යි. ඒ 2500න් 2200ක් අඩු වුණාට පස්සේ 300ක අලාභයක් තියෙනවා. එසා පළවෙනි ප්‍රශ්නේ උත්තරය අලාභය 300යි. මේ වගේ ගානකදී ලාභය හෝ අලාභය කියලා දෙනකොට පැහැදිලිව ලියන්න. ලාභයක් දාවේ අලාභයක් දාවේ කියලා. අපිට ආවේ අලාභයක් 300ක. අපෙන් අහනවා 2020යි 3.31 දිනට කල්බදු වගකීම. දැන් ඔබට පැහැදිලි පැරණි යන්ත්‍රය 400කට පවරලා තමයි පිරිවැය 3000ක නව යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට ගන්න. ඒතර මේ කල්බදු ගනුදෙනුව සිදු වෙන්නේ ගිණුම් වර්ෂයේ මුල. එහෙනම් අපිට පැහැදිලි නේද කල්බදු වගකීමේ එන්නේ 400ක වත්කම පවරනවා කියන හරියට මූලික තැන්පතුවක් ගෙවුවා හා සමානයිනේ. එතකොට ඒක පවර්ලා නම් 3000ක වත්කමක් ගන්නෙ. කල්බදු වගකීම වෙන්නේ කීයද? 3000න් 400ක් අඩු කරාට පස්සේ 2600. නිසා අර අලුත් වත්කම වෙනුවෙන් කල්බදු වගකීමට අපි එළඹෙන්නේ 2600කට. ඒ නිසා කල්බදු වගකීම ගිණුමට බැර 2600. අනිත් පැත්තේ වත්කම් ගිණුමට හර වෙන්න ඕනේ. 2600ක් ආවේ කොහොමද? නව වත්කමේ පිරිවැය 3000යි. හැබැයි පැරණි වත්කම පවර්ලා දුන්න 400කට. ඒතර ඉතුරු ටික තමයි කල්බදු ක්‍රමයට ගන්න. එහෙනම් 2600ක් තමයි කල්බදු වගකීම. පළමු වසරේ පොලිය 370ක් නිසා වගකීම ඉහළ යනවා. ඒ නිසා බැර කරන්න 370ක් පොලිය.
වාරිකයේ ගෙවලා තියෙනවා 850ක්. ඒ නිසා වගකීම අඩු වෙනවා. මුදල්. දැන් මේක අපි තුලනය කරොත් බැරපැත්ත එකතුව 2970ක් එනවා. 2970න් 850ක් අඩු කරාට පස්සේ 2970 වරින් 850 කියන්නේ 2120ක ශේෂයක් එනවා. එහෙනම් කල්බදු වගකීමේ ශේෂය 2120යි දහස් වලින්. ප්‍රශ්න අංක 39. 2020-3-31 අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැති ලබා දීලා තියෙන්නේ 2020 7 වෙනි මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ 15. පහත සිදුවීම් LKAS 10 ප්‍රමිතියට අනුව ගලපනද නොගලපනද කියලා සඳහන් කරන්න තියෙනවා. 2020-3-1 ඒ කියන්නේ අවසාන මාසේ පළවෙනි දවසේ මිලදී ගත්ත යන්ත්‍රයක ගැනුම් මිල 4.10 දින 25 ලක්ෂයක් ලෙස තීරණය වීම. එහෙනම් මේක ගලපන සිදුවීමක්. හේතුව මේක මිලදී ගත්තේ ගිණුම් වර්ෂයට පෙර. හැබැයි ගත්ත මිල තහවුරු වුණා වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු. 2. 2020-3-31 දිනට පිරිවැය 800ක් වූ තොගයක් 2020-4-5 දින ගින්නකින් විනාශ වුණා. ගින්නකින් විනාශ වුණේ. එතකොට වාර්තා කරන දිනට සාක්ෂි තිබුණේ නැහැ. ඒ නිසා මේක නොගලපන සිදුවීමක්. ඒ අනුව පිළිතුරු වෙන්නේ A ගලපන, B නොගලපන. C සහ D තවත් කොටස් දෙකක් තියෙනවා. 2020-3-31 දිනට ධාරණ වටිනාකම 1500ක් වූ ආයෝජනවල අගය 2020 මැයි මාසයේ ඉල්ලුම අඩුවීම නිසා එහි වටිනාකම 300කින් අඩුවීම. එතකොට මේක වාර්තා කරන දිනෙන් පසුව ඇතිවිච්ච තත්වයක්. ඒ නිසා නොගලපන සිදුවීමක්. D 2020-3-31 දිනට ධාරණ වටිනාකම 3200ක පිරිවැයවන විඩමක් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා පවරා ගන්නා බව 2020 පෙබරවාරි මාසේ රජය විසින් දන්වා තිබුණා. ඒතර මේ ඉඩම පවර ගන්නවා කියලා ගිණුම් වර්ෂය අවසන් වෙන්න කලින් රජය විසින් දන්වලා තිබුණා. එය 2020-7-2 මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් රජය විසින් පවර ගත්තලු. එහෙනම් වාර්තා කරන දිනට මේකේ සාක්ෂියක් තිබුණා. ඒක තහවුරු වුණා. පසු ඒ නිසා මේක ගලපන සිදුවීමක්. ප්‍රශ්න අංක 40. LKAS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතිය අනුව පහත දෑ ප්‍රතිපාදනයක්ද අසම්භාව්‍ය වගකීමක්ද නැතහොත් අසම්භාව්‍ය වත්කමක්ද යන සඳහන් කරන්න. 1. වගකීම් සහතික යටතේ භාණ්ඩ විකිණීම සහ ඒ වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය විශ්වාසවන්ත වැස්තමින්තු කිරීම. ඒක මොකද්ද? ප්‍රතිපාදනයක්. ව්‍යාපාරයට විරුද්ධව උසාවියක ඇසමින් පවතින වන්දි නඩුවක්. ඒක අසම්භාව්‍ය බැරකමක්. සේවක ප්‍රසාද දීමනා ලබා දෙන බවට ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශයක් සහ ඒ වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය විශ්වාසවන්ත වැස්තමින්තු කිරීම. අපි දන්නවා මේක එන්නේ සම්මුතික බැඳීමක් නිසා. ඒ නිසා මේකටත් අපිට ප්‍රතිපාදනයක් කරන්න පුළුවන්. 4. ව්‍යාපාරයේ විසින් තරඟකරුවෙකුට පවරා ඇති උසාවියක ඇසමින් පවතින වන්දි නඩුවක්. ඒක අපි තමයි පනවලා තියෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් ඒක අසම්භාව්‍ය වත්කමක්. අපි එනවා ප්‍රශ්න අංක 41ට. හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙන්නේ. රාණි විමල සහ වසිල හවුල් ව්‍යාපාරයෙන් 2019-4-1 දින ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ ආරම්භයේ වසිල ඉවත් වෙනවා. ඒ දිනට ඔහුගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුමේ ශේෂ පිළිවෙලින් 340ක් සහ 25000ක හරශේෂයක් වුණා කියලා කියනවා.
එතකොට ජංගම ගිණුමේ 25000ක හරශේෂයක් තියෙනවා. 2019 4 එක දින වසිලගේ හිමිකමේ කොටසක් පියවීමට 115ක් ගෙවලා තියෙනවා. ඉතිරිය ණය ගිණුමකට මාරු කරා කියලා කියනවා. 2020යි 3යි 31 දින වන විට මෙම ණය මුදල ගෙවා හෝ ඒ වෙනුවෙන් පොලී ගිණුම්ගත කර හෝ නැත. එතකොට මේ වර්ෂය සඳහා ණය ගෙවලත් නැහැ, පොලී ගිණුම්ගත කරලත් නැහැ. දැන් පොලී ගිණුම්ගත කළ නැහැ කියන එක වැදගත් තොරතුරක්. ඒ නිසා දැන් ගණනය කරලා තියෙන ලාභය වැරදි. 2020යි 3යි 31 අවසන් වර්ෂයේ ගණනය කර තිබූ ලාභය 260යි. අන්න දැන් ඔය ලාභය ඇතුලේ පොලී අඩු කරලා නැහැ. ඒ නිසා ඔය ලාභය වැරදි. රාණි සහ විමල ලාභ හෝ අලාභ 3:2 අනුපාතයට බෙදා ගනිමින් අඛණ්ඩව ව්‍යාපාරය පවත්වාගෙන යාමට තීරණය කළ අතර ලාභය බෙදා ගැනීම හැර වෙනත් කොන්දේසි හවුල් ගිවිසුමේ නොවිය. ඒ කියන්නේ නව ලාභ අනුපාතය 3:2යි. 2020යි 3යි 31 අවසන් වර්ෂයේ වසිල සඳහා ගෙවී යුතු පොලිය සහ ලාභයෙන් රාණිට හිමි වී යුතු කොටස ගණනය කරා. දැන් අපි බලන්න ඕනේ වසිල ඉවත් වෙන දවසේ එයාට ගෙවන්න තිබුණු හිමිකම කීයද? ඒතර වසිල ඉවත් වෙන්නේ ගිණුම් වර්ෂයේ මුල. එනිසා එයාගේ ප්‍රාග්ධන ගිණුමේ තිබුණ ශේෂය 340ක් එහෙම ගන්න පුළුවන්. හැබැයි එදාට ජංගම ගිණුමේ තිබුණේ 25ක හර ශේෂයක්. ඒ නිසා මම අඩු කරනවා 25ක්. හර ශේෂයක් නිසා. එතකොට අපිට එනවා යාගේ හිමිකම. වෙන කීර්ති නාම ගැලපීමක් මොනවත් නැහැ ගානේ. ඒ අනුව යාට ගෙවන්න තියෙන හිමිකම එනවා. ඒකිනුත් අපි 115ක් ගෙවලා තියෙනවා. ඒ නිසා 115ක් ගෙවුවහම යාගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් දැන් යාට ගෙවන්න තියෙන ගාන 340 රින 25 රින 115 කියන්නේ 200ක් තියෙනවා. අපින් අහන්නේ එයාට ගෙවන්න තියෙන හිමිකම නෙමෙයි. එයාට ගෙවන්න ඕන පොලිය. අපි දන්නවා 24 වගන්තිය කියනවා. විශේෂයෙන්ම 42 වගන්තිය එන්නේ හවුල්කරුවෙක් ඉවත් වෙනකොට එයාගේ හිමිකම පියවන්න නැත්නම් ඒ මුදල ණය ගිණුමකට මාරු කරන්න ඕනේ. ඒ මත වාර්ෂිකව 5% පොලියක් ගෙවන්න ඕනේ. ඒ නිසා මේ 200ට 5% පොලියක් කියන්නේ 10ක් නේද? 10ක් වසිලට ගෙවන්න ඕනේ. ඔක තමයි උත්තරේ වෙන්නේ. වසිලට ගෙවිය යුතු පොලිය 10යි. ඊට පස්සේ දෙක අපෙන් අහනවා ලාභයෙන් රාණිට. රාණි කියන්නේ ඉතුරු වෙන හවුල්කරුවන්ගේ පළවෙනි කෙනා. ඒ හවුල්කරුට ලාභයෙන් හිමි වෙන කොටස. දැන් මේ ණය පොලිය 10 ගිණුම්ගත කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට නිවැරදි ලාභය හොයාගන්න පුළුවන්. අපිට ගණනය කරලා තිබුණ ලාභය 260යි. හැබැයි ඒකේ ඇතුලේ ණය පොලිය අඩු කරලා තිබුණේ නැහැ. ඒ නිසා ණය පොලිය අඩු කරාට පස්සේ 250ක නිවැරදි ලාභයක් එනවා. නේද? 250ක නිවැරදි ලාභයක් එනවා. අන්න ඒ 250න් පහෙන් 3ක් ලාභ අනුපාතය බැලුවොත් එහෙම නව ලාභ අනුපාතයේ 3:2යි. ඒ අනුව පහෙන් 3ක් රාණිට හම්බෙනවා. මේකේ උත්තරය වෙන්නේ මම මෙතන ලිව්වොත් එහෙම 250න් පහෙන් 3ක් කියන්නේ 150ක් නේද? 250 පහෙන් බෙදුවොත් 50යි. ඒ වගේ තුන් ගුණයක් 150ක් ලාභයෙන් රාණිට හම්බෙනවා. ඒ නිසා උත්තරේ වෙන්නේ 150. ප්‍රශ්න අංක 42 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මෙවැනි සංවිධානවල ලාභ අරමුණු කරගත් කිසිදු ආර්ථික කටයුත්තක් නොතිබිය යුතුය. ඒක වැරදි. ඕන තරම් තියෙනවා ලාභ අරමුණු කරගත් ආර්ථික කටයුතු. හැබැයි ඒ උපය ගන්න ලාභයත් එයාලා පාවිච්චි කරන්නේ එයාලගේ ප්‍රධාන පරමාර්ථය ඉටු කරගන්න. ඒ නිසා කිසිදු ලාභ අරමුණු කරගත් ආර්ථික කටයුත්තක් නොතිබිය යුතුයි කියන එක අසත්‍යයි. දෙක මුදලින් ලද ආදායම් සහ මුදලින් ගෙවූ වියදම් ආදායම් වියදම් ගිණුමේ සටහන් කෙරේ. වැරදි. අපි මුදලින් ගෙවුවා වියදම නෙමෙයි. කාලච්ඡේදයේ වියදම. මුදලින් ලද ආදායම් නෙමෙයි කාලච්ඡේදයේ ආදායම. ඒ කියන්නේ උපජිත පදනමට ආදායම සහ වියදම තමයි
ආදායම් වියදම් ගිණුම සටහන් කරන්නේ. ඒ නිසා මේක අසත්‍යයි. 3. හිමිකම සාමාන්‍යයෙන් සමුචිත අරමුදල ලෙස හැඳින්වේ. සත්‍යයි. කලින් ලද සමාජික මුදල් ගිණුමේ ශේෂය වත්කමකි. වැරදි. කලින් ලද සමාජික මුදල් ගිණුමේ ශේෂය වත්කමක් නෙමෙයි. මොකද්ද? වගකීමක්. ඒ නිසා මේක අසත්‍යයි. ප්‍රශ්නාංක 43 සහ 44 සඳහා එකම තොරතුරු භාවිතා කරන්න තියෙන්නේ. අපිට ප්‍රශ්නේ කියනවා 2019යි 3:31ට ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ අවසන් දවසට ඒ කියන්නේ අපේ අවුරුද්දේ ආරම්භක දවසට ආසිරි සමාගමේ හිමිකම 4500යි එදිනට කොටසක් රුපියල් 10 බැගින් ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1800ක් විය. එහෙනම් මම ඒක හදාගත්තොත් ඕක තමයි අපේ වසරේ ආරම්භක ශේෂය වෙන්නේ. 2019යි 4:1ට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවලු 1800ක් හිමිකම තියෙනවලු 4500ක්. එතකොට මේ ටික මොකද්ද? අපි දන්නවා සමාගමක හිමිකම සමන්විත වෙන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ දෙන සංචිත වලින්. ඒ නිසා මේ ඉතුරු කොටස 4500න් 1800ක් අඩු කරපුවහම 2700ක් මොකද සංචිත. ඒක අපිට හොයාගන්න පුළුවන්. අපි හිතමු රඳවාගත් ඉපීම් කියලා. 2019යි 2යි 1 දින. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ පළවෙනිදා කොටසක් 12 බැගින් ප්‍රතිෂ්ඨාවකට කොටස් 50000ක් නිකුතුවක් සඳහා අයදුම්පත් කැඳෙව්වා. එතකොට 2.1 කොටස් 50000ක් නිකුත් කරන්න අයදුම්පත් කැඳෙව්වා. අයදුම්පත් කැඳවනවා කියන්නේ කොටස් නිකුත් කරා කියන එක නෙමෙයි. කොටස් විභජනය කරාට පස්සේ තමයි කොටස් නිකුත් කළා වෙන්නේ. නේ කොටස් වල අයිතිය දුන්නා වෙන්නේ. ඒ නිසා අයදුම්පත් කැඳෙව්වා කියන්නේ කොටස් නිකුත් කිරීමක් නෙමෙයි. කොටස් 60000ක් සඳහා අයදුම්පත් මුදල් ලැබී වැඩිපුර ලද කොටස් මුදල් ගෙවා ප්‍රතික්ෂේප කළා. එතකොට දැන් 60000ක් හම්බුණාට 10000ක් මුදල් ගෙවලා ප්‍රතික්ෂේප කරලා තිනවා. දැන් කොටස් 50000කට තමයි මුදල් සමාගම සතුව තියෙන්නේ. 2019 4:1 ඒ කියන්නේ අපේ වසරේ පළවෙනි දවසේ මේ ටික විභජනය කරා. එතකොට කොටස් වල අයිතිය හම්බෙන්නේ කවද්ද? විභජනය කරාට පස්සේ. ඒ කියන්නේ 2019 4:1. එහෙනම් කොටස් නිකුතුවක් තියෙනවා. නව කොටස් නිකුතුවක්. නව කොටස් නිකුතුව. කොටස් 50000 වැඩි කිරීම රුපියල් 12නේ ඉන්නේ. මොකද අපි නිකුත් කරන්නේ 50000ක් නේ. එතකොට දහස් වලින් ගත්තොත් 600ක් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු වෙනවා. පැහැදිලි නේද? කොටස් 50000යි එක කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 12යි 50000 12න් වැඩි කරොත් එහෙම 600ක ප්‍රතිෂ්ඨාවක් අපිට එකතු වෙනවා. ඒක හැබැයි විභජනය කළේ 19 4:1 ඒ නිසා ඒක එන්න ඕනේ 19 20 අවුරුද්දට. 2020යි 3:31කින් අවසන් වර්ෂයේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම 805ක් සහ 220ක් විය. එහෙනම් අපිට ගන්න පුළුවන් මුළු විස්තීර්ණ ආදායම ඒකේ වර්ෂයේ ලාභය 805ක් මම සංචිතයටම එකතු කරනවා 805ක්. ඒ වගේම වෙනත් විස්තීර්ණ ආදායම 220ක් තිබුණා. ඒකත් සංචිතයක්නේ. ප්‍රත්‍යාගරණ සංචිතයක්. ඒ නිසා මම ඒකත් එකතු කරනවා 220ක් මෙතන. ඒ වගේම කියනවා 2020යි 3:31කින් අවසන් වර්ෂය තුල 138ක ලාභාංශ ගෙව්වා. ඒතර ලාභාංශ ගෙවුවට පස්සේ නේද? සංචිත වලින් රඳවාගත් ඉපීම් වලින් මොකද වෙන්නේ? අඩු වෙනවා. 138ක් අඩු වෙනවා. ඒ වගේම කියනවා අවසන් ලාභාංශය 184ක් 2020යි 4:1 දින සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා යෝජනා කරන අවසන් ලාභාංශය සාමාන්‍යයෙන් අපි ගිණුම්ගත කරන්නේ. ඒ නිසා මේ 184 අපි ගිණුම්ගත කරන්නේ. දැන් අපිට උත්තර හොයන්න පුළුවන්. අපෙන් අහන්න කොටසක ඉපීම් 2020යි 3:31 දිනට නැත්නම් ඒ වර්ෂයේ අග වෙනකොට කොටසක ඉපීම. කොටසක ඉපීම හොයන්නේ ශුද්ධ ලාභය බෙදන්න
කොටස් සංඛ්‍යාවයි. ශුද්ධ ලාභයේ මේ වසරේ තියෙනවා අපිට 805ක් දහස් වලින්. කොටස් සංඛ්‍යාව තියෙනවා ආරම්භයේ වෙනකොට තිබුණා මේ බලන්නකෝ. ආරම්භයේ තිබුණා රුපියල් 10 ගානේ 1800කට වටිනාකමක් සහිත සාමාන්‍ය කොටස් කියන්නේ දහස් වලින් ගත්තොත් 180ක් තිබුණා. නේ? 1800 කොටසක ප්‍රතිෂ්ඨාව 10න් බෙදුවොත් කොටස් සංඛ්‍යාව නිකුත් කරලා තිබුණා 180ක්. දහස් වලින් මම කියන්නේ 180ක්. ඒ වගේම නව කොටස් නිකුතුවක් කළා අපේ අවුරුද්දේ ආරම්භයේ 50ක. මේ තියෙන. එතකොට දහස් වලින් ගත්තොත් කොටස් 230ක් තිබිලා තියෙනවා. 805 බෙදුවොත් එහෙම 230න් 3.5ක කොටසක ඉපීමක් එනවා. රුපියල් 3.5යි කොටසක ඉපීම. ඒ වගේම අහනවා කොටසක ලාභාංශ. ඒක හොයන්නේ ලාභාංශ බෙදනවා කොටස් සංඛ්‍යාව. ලාභාංශය ගෙවලා තියෙනවා 138ක්. අපි හොයාගත්ත කොටස් සංඛ්‍යාව 230ක්. එතකොට 138 බෙදුවොත් එහෙම 230න් 0.6ක් කොටසකට ලාභාංශ ගෙවලා තියෙනවා. ඊට පස්සේ ලේසි අපෙන් අහනවා 2020යි 3.31ට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒ කියන්නේ මෙන්න මේ තීරුව එකතුව 2400යි. ඒ වගේම හිමිකම. එහෙනම් හිමිකම කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය දන්න සංචිතවල එකතුව. සංචිතවල මම ගත්තොත් අවසන් ශේෂය ආරම්භයේ තිබුණ 2700ක්. ආරම්භයේ අපි හොයාගත්තා 2700ක් තිබුණා කියලා. ඒකට එකතු කළා වර්ෂීය ලාභය 805ක් සහ වෙනත් විස්තීර්ණ ආදායම 220ක්. අඩු කළා ලාභාංශ ගෙවීම 138ක්. එතකොට 3587ක් එනවා. එහෙනම් හිමිකම කියන්නේ මොකද්ද මේ දෙකේ එකතුව? එහෙනම් මේ දෙක එකතු වෙනවා අපිට 5987ක්. එහෙනම් අවසන් හිමිකම වෙනවා 5987ක්. අපි යනවා ප්‍රශ්න අංක 45ට. අපෙන් අහන්නේ 2020යි 3.31න් අවසන් වර්ෂයේදී ව්‍යාපාරයක සිදුවී ඇති පහත එකිනෙක ගනුදෙනු හේතුවෙන් එම ව්‍යාපාරයේ ශනිකවත්කම් අනුපාතය වැඩි වේද අඩු වේද නැතහොත් වෙනස් නොවේද යන සඳහන් කරන්න. දැන් ශනිකවත්කම් අනුපාතය ගණනය කරන්නේ ඔබට මතක ඇති ජංගම වත්කම් වලින් අපි තොගය සහ ඉදිරියට කළ වියදම අඩු කරනවා. බෙදනවා ජංගම වගකීම් වලින්. කොහොම තමයි අපි ශනිකවත්කම අනුපාතය ගණනය කරන්නේ. එතකොට මේ ගණදරු නිසා මොකක්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් හිතාගන්න මේ ගණදරු වලට කලින් ජංගමවත්කම් මෙච්චරක් තිබුණා, තොගේ මෙච්චරක් තිබුණා. ඒ වගේ ඉලක්කම් ටිකක් දාගත්තා නම් මේක හිතන්න ලේසි. හදා බලන්න පුළුවන්. හරි? ඒ නිසා ඔබ බලන්න දැන් උදාහරණයක් ලෙස අපිට හිතන්න පුළුවන් ජංගමවත්කම් අපිට තිබුණා. අපි හිතමු තොගේ තිබුණා උදාහරණයක් මේ කියන්නේ. තොගය 500ක් තිබුණා. අපිට තියෙන්නේ අත්පිට මුදලට තොග මිලදී ගැනීම, ණයට තොග මිලදී ගැනීම, ලාභයක් තබා ගැනීමෙන් තොගයක් විකිණීම,
දේපල පිරිත් උපකරණ අයිතමයක් මිලදී ගැනීම. මෙතන ඉදිරියට කළ ගැවීමක් නැති නිසා මම ඒක ගන්නෙ නැහැ. තොගේ තිබුණා. ඊට පස්සේ අපි හිතමු උදාහරණයක් ලෙස ණය ගැති තිබුණා. තවත් 500ක් කියලා තිබුණා. මුදල් තිබුණා 400ක්. ඒතර ජංගම වත්කම් 1400ක් තිබුණා. මම මේ හිතලා තමයි ඉලක්කම් ටික ගත්තේ. ඊට පස්සේ මම එකක් කරන විදිය කියා දෙන්න. අපි හිතමු ජංගම වගකීම් තිබුණා 700ක් කියලා. මේ ඉලක්කම් ටික මම හිතලා ගත්තේ. හරි. එතකොට දැනට අපේ තියෙනවා ෂණික වත්කම් අනුපාතය මම ආදේශ කරොත් එහෙම දැන් තියෙන ඉලක්කම අනුව ජංගම වත්කම් තිබුණා 1400ක්. ඒකෙන් මම තොගේ විතරක් අයින් කරොත් මොකද ඉදිරියට කළ ගෙවීම නැති නිසා 500ක්. ෂණික වත්කම් 900ක් එනවා. ඒ 900 බෙදුවොත් ජංගම වගකීම් 700න් අපිට 900 බෙදීම 700 උත්තරයක් එනවා 1.28ක්. ඔන්න දැනට තියෙන ෂණික වත්කම් අනුපාතය. මම මේක ගත්තේ ඉලක්කම් ටිකක් හිතලා දාලා. දැන් මේ වගේ ගණුදිනුවක් දුන්නාම මේක කරලා බලන්න. ඒ ගණුදිනුවෙන් පස්සේ නැවත ෂණික වත්කම් අනුපාතය ගණනය කරාට පස්සේ ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියලා හිතන්න පුළුවන්. උදාහරණයක් ලෙස පළවෙනි එක මම ගත්තොත් එහෙම අත්පිට මුදලට තොග මිලදී ගැනීම. දැන් අත්පිට ගත්තාම මම වෙනස් පාට පෑනක් භාවිතා කරන්න. අපි නිකමට හිතමු 100ක අත්පිට මුදලට තොග මිලදී ගන්නවා කියලා. එතකොට තොගය 100කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 600ක් වෙනවා. මම මේ ඉලක්කම් හිතලා ගන්නේ මුදල් 100කින් අඩු වෙනවා. එතකොට 300ක් වෙනවා. හැබැයි ජංගම වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එයි මුදල් අඩු වෙලා තොගේ වැඩි වෙච්ච නිසා ජංගම වත්කම් වෙනස් වෙන්නේ නැහැ. දැන් මම නැවත ෂණික වත්කම් අනුපාතය ගණනය කරොත් එහෙම ජංගම වත්කම් වෙනස් වුන්නේ නැහැ 1400මයි. හරි. හැබැයි තොගේ වැඩි වුණා 600ට. ජංගම වගකීම් වෙනස් වුණේ නැහැ 700යි. එතකොට අලුත් ඉලක්කම් ටික ගත්තොත් ජංගම වත්කම් වෙනස් වුන්නේ නැහැ 1400මයි. හැබැයි තොගේ 100කින් වැඩි වුණා. ඒ නිසා 600ක් වුණා. 1400න් 600ක් අඩු කරාම 800යි. 800 700න් බෙදුවොත් එහෙම අපිට ක්ෂණික වත්කම් අනුපාතය දැන් එනවා 1.14ක්. ඒ කියන්නේ මොකද උනේ? අර 1.28ක් තිබුණ එක අඩු වුණා. ඒ නිසා මේක මෙතන උත්තරේ වෙන්න ඕනේ අඩු වෙයි. ඒ වගේ ඔබ බැලුවොත් එහෙම මේ වගේ ගණිතණු ටික ආදේශ කරලා ණයට තොග මිලදී ගත්තොත් එක පැත්තකින් තොගේ වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ජංගම වගකීම් වැඩි වෙනවා. හරි? මේ වගේ ඉලක්කම් ටිකක් දාලා බැලුවොත් එතකොට ඔබට පෙනේ. ණයට තොග මිලදී ගත්තහමත් ක්ෂණික වත්කම් අනුපාතයේ පෙර තිබුණට වඩා අඩු වෙනවා. ඇයි? එක පැත්තකින් තොගය වැඩි වෙනවා. එතකොට ජංගම වත්කම් වලින් අඩු වෙන සංඛ්‍යාව වැඩි. අනිත් පැත්තෙන් ජංගම වගකීම් වැඩි වෙනවා. පැහැදිලි නේද? එතකොට ක්ෂණික වත්කම් අනුපාතය තවත් අඩු වෙනවා. ඊළඟට ලාභයක් තබා ගනිමින් තොගයක් විකිණීම. ලාභයක් තබා ගනිමින් තොගයක් විකුණනකොට තොගය අඩු වෙන ප්‍රමාණයට වඩා ලාභයක් තියෙන නිසා මුදල් හෝ ණයගැති කියන වත්කම වැඩි වෙනවා. නේ? ලාභයක් තියෙන නිසා තොගය අඩු වෙන ප්‍රමාණයට වඩා ණයගැතිය හෝ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා වත්කම් වැඩියෙන් වැඩි වෙන නිසා ක්ෂණික වත්කම් අනුපාතය වැඩි වෙනවා. ඊළඟට දේපල පිරිත උපකරණ අයිතමයක් මිලදී ගැනීම. ඒ කියන්නේ ස්ථාවර වත්කමක් මිලදී ගන්නවා. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. ජංගම වත්කම් අඩු වෙන නිසා ක්ෂණික වත්කම අනුපාතය අඩු වෙනවා. එහෙම අපිට හිතලා ගන්නත් පුළුවන්. නමුත් කෙනෙකුට එහෙම හිතලා ගන්න අමාරුයි නම් ඔබ බලන්න ඉලක්කම් ටිකක් දාලා මේ ගණුදින වලට කලින් ක්ෂණික වත්කම් අනුපාතය කොහොමද තිබුණේ? ඊට පස්සේ එක ගණුදිනුව කරලා බලන්න. ඊට පස්සේ ක්ෂණික වත්කම් අනුපාතයට මොකක්ද වෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්න අංක 46. පහත සඳහන් මුදල් ප්‍රවාහයන් LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන ප්‍රමිතියට අනුව මෙහෙයුම්ද ආයෝජනද මූල්‍යද කියලා වර්ගීකරණය කරන්න තියෙනවා. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම අපි දන්නවා මූල්‍ය ක්‍රියාකාරකමක්. කොටස් නිකුතුවකින් මුදල් ලැබීමත් මූල්‍ය ක්‍රියාකාරකමක්. වැටුප් ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකමක්. මෝටර රථයක් විකිණීමෙන් ලද මුදල ආයෝජන ක්‍රියාකාරකමක්.
නිසා මේ ප්‍රශ්නය ලේසි. මූල්‍ය මෙහෙයුම් සහ ආයෝජන ලෙස පිළිතුරු ලැබෙනවා. ප්‍රශ්න අංක 47 භාණ්ඩ නිෂ්පාදන සමාගමක අමුද්‍රව්‍ය තොග ඇනෝම් කිරීමේ ප්‍රතිපත්තිය වන්නේ එක්වරකට 4000 බැගින් වර්ෂයකට වාර 6ක් ඇනෝම් කිරීමයි. එතකොට එකවරකට 4000 ගානේ වර්ෂයකට 6 වතාවක් ඇනෝම් කරනවා කියන වර්ෂයේ ඉල්ලුම ඒකක 24000ක් එනවා නේද? ඇනෝමක් සඳහා පිරිවැය 4500යි. ඒ වගේම කිනවා තොග ඒකකයක් වර්ෂයක කාලයක් රඳවා තබා ගැනීමේ පිරිවැය 1.50යි. දැනට ඇනෝම් කරන ප්‍රමාණය ආර්ථික වශයෙන් ලාභදායී නොවන බව කළමනාකරන ගණකාධිකාරිවරයාගේ අදහසයි. ඒ කියන්නේ දැනට යාලා ඇනෝම් කරන්නේ 4000 බැගින්. ඒක ආර්ථික වශයෙන් ලාභදායී නැහැ කියලා කළමනාකරන ගණකාධිකාරිවරයා හිතනවා. අපෙන් අහනවා ආර්ථික වශයෙන් ලාභදායී වීමට එක් වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය. ඔය අහන්නේ මොකද්ද? EOQ ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ඒක ගණනය කරන්නේ 2 වැඩි කිරීම D වැඩි කිරීම ඇනෝමක පිරිවැය ඒ කියන්නේ CO බෙදීම ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. ආදේශ කරොත් එහෙම දැන් ලේසි 2 වැඩි කිරීම වාර්ෂික ඉල්ලුම 24000ක් ඒකක ඕනේ. ඇනෝමක පිරිවැය 4500යි. එක ඒකකයක් රඳවා තබා ගැනීම පිරිවැය 1.50යි. ඔය ටිකේ වර්ගමූලය ගත්තොත් 2 වැඩි කිරීම 24000 වැඩි කිරීම 4500 බෙදීම 1.5 ඒකේ වර්ගමූලය ගත්තොත් ඒකක 12000යි. ඒ නිසා ආර්ථික වශයෙන් ලාභදායී වීමට ඒකක 12000ක් වරකට ඇනෝම් කරන්න ඕනේ. ප්‍රශ්න අංක 48 භාණ්ඩ නිෂ්පාදන ආයතනයක අයවැයගත තොරතුරු දීලා තියෙනවා. ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය පැයකට 80 ගානේ 240යි. එතනින් අපිට හොයාගන්න පුළුවන් ඒකකයක අපිට කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදන ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය 240ක් වෙනවා පැයකට 80 ගානේ. එහෙනම් අපිට පැය සංඛ්‍යාවත් හොයාගන්න පුළුවන් නේද? පැය සංඛ්‍යාව 240ක් යනවා එක නිමි ඒකකයකට එක පැයකට 80 ගාන කියලා කියන්නේ පැයකට 80යි කියන්නේ පැය 3ක් යනවා නේ. පැය 3ක් ගත වෙනවා එක ඒකකයක් නිෂ්පාදනය කරන්න. ඒකකයකට අන්තර්ග්‍රහණය කළ යුතු නිෂ්පාදන පොදු කාර්ය 150යි. ඒ කියන්නේ නිමි ඒකකයකට අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය 150යි. නිෂ්පාදන පොදු කාර්ය ඍජු ශ්‍රම පැය පදනම මත අන්තර්ග්‍රහණය කෙරේ. කාලච්ඡේදයේදී භාණ්ඩ ඒකක 4000ක් නිෂ්පාදනය කිරීමට අයවැයගත කර තිබුණි. අපෙන් අහනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. මේ බලන්න අන්තර්ග්‍රහණය කරපු ගාන දන්නවා ඒකකයකට 150යි. හැබැයි අන්තර්ග්‍රහණය කරන්නේ ඍජු ශ්‍රම පැය පදනම මත. ඒතර ඒකකයකට 150ක් අන්තර්ග්‍රහණය වෙලා තිනවා. එක ඒකකයක් හදන්න ඍජු ශ්‍රම පැය 3ක් යනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් ඍජු ශ්‍රම පැයක පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය 150 බෙදුවොත් එහෙම පැය සංඛ්‍යාව 3 ශ්‍රම පැයකට රුපියල් 50ක් එනවා. මේ නිමි ඒකකයකට අන්තර්ග්‍රහණය කරපු ගාන 150යි. නිමි ඒකකයක් හදන්න පැය 3ක් යනවා. ඒ නිසා එක ඍජු ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය 50ක් එනවා. අපෙන් අහනවා අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය. අපි දන්නවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්නේ අයවැයගත පොදු කාර්ය අපි බෙදනවා මේ ගානට අනුව අයවැයගත ඍජු ශ්‍රම පැය සංඛ්‍යාව. අයවැයගත ඍජු ශ්‍රම පැය. මම ආදේශ කරොත් එහෙම දැන් අපි දන්නවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය රුපියල් 50යි. පැයකට 50යි. අපිට හොයන්න වෙන්නේ අපෙන් අහන්නේ අයවැයගත පොදු කාර්යය. ඒක අපි හොයමු. හැබැයි අපිට හොයාගන්න පුළුවන් අයවැයගත ඍජු ශ්‍රම පැය සංඛ්‍යාව. අපිට කියනවා කාලච්ඡේදයේ නිමි ඒකක 4000ක් නිෂ්පාදනය කරන්න අයවැයගත කරලා තිබුණා. එක නිමි ඒකකයක් හදන්න ඍජු ශ්‍රම පැය 3ක් යනවා. ඒ නිසා ඉදිරි කාලච්ඡේදයේ
අයවැයගත ඍජුසුම පැය සංඛ්‍යාව 12000යි. දැන් ඉතින් අපිට හොයාගන්න පුළුවන් මම x කියලා දැම්මොත් එහෙම හරස් කුංචි දාන්න පුළුවන්. එතකොට x සමානයි 50 වැඩි කිරීම 4000 වැඩි කිරීම 3 කියන්නේ ලක්ෂ 6ක් වෙනවා. ඔබට මතක ඇති පොදු කාර්ය පිළිවෙල අන්තර් ගණන අනුපාතය ගණනය කරන්නේ අයවැයගත පොදු කාර්ය බෙදෙනවා අයවැයගත පදනම් මේකක සංඛ්‍යාව. එතකොට මේක පොදු කාර්ය පිළිවෙල අන්තර් ගණන අනුපාතය හොයාගත්ත 50යි පදනම තමයි ඍජුසුම පැය. ඒ නිසා අයවැයගත ඍජුසුම පැය කාණත් හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට දන්නේ නැති ඉලක්කම එහෙම නැත්නම් අයවැයගත පොදු කාර්ය ලක්ෂ 6ක් කියලා හොයාගන්න පුළුවන්. ප්‍රශ්න අංක 49 ව්‍යාපාරයක් ඒකක 800ක් විකුණන විට සමච්ඡේදනය වන අතර අපේක්ෂිත විකුණුම් ඒකක සංඛ්‍යාව 1000 දී ආරක්ෂිතාන්තික විකුණුම් වටිනාකම 50000යි. දැන් මෙන්න මේ තොරතුරු දෙක ඉතා වැදගත්. අපේක්ෂිත විකුණුම් ඒකක සංඛ්‍යාව 1000යි. සමච්ඡේදනය වෙනවා 800 දී. ආරක්ෂිතාන්තික විකුණුම් වටිනාකම 50000යි. ඒකකයක විචල්්‍ය පිරිවෙ 130යි. ස්ථාවර පිරිවැය ගණනය කරන්න කියලා කියන්නේ. අපි දන්නවා මම මෙතෙන්ද ගත්තොත් එමෙ ඉඩ මදි නිසා ආරක්ෂිත ආන්තික ඒකක සංඛ්‍යාව ගණනය කරන්නේ අපේක්ෂිත විකුණුම් ඒකක සංඛ්‍යාව අඩු කිරීම සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණුම් ඒකක සංඛ්‍යාව. ඒ කියන්නේ මේ ගාන අනුව අපේක්ෂා කරනවා 1000ක් විකුණන්න. හැබැයි 800ක් විකුණද්දී සමච්ඡේදන වෙනවා. එහෙනම් ආරක්ෂිතාන්තික ඒකක සංඛ්‍යාවක් ලෙස 200යි. ඒ ආරක්ෂිතාන්තිකේ විකුණුම් වටිනාකම ඒ කියන්නේ මේ 200 විකුණුම් වටිනාකම 50000යිලු. අන්න අපිට හොයාගන්න බලන්න විකුණුම් මිල. නේ? එහෙනම් භාණ්ඩයක විකුණුම් මිල හොයාගන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. මේ 200 දී ඒ කියන්නේ ආරක්ෂිත ආන්තිකයේදී විකුණුම් වටිනාකම 50000යි. 50000 බෙදුවොත් එහෙම 200න් 250ක් එනවනේ. විකුණුම් මිල 250ක් එනවා. 50000 බෙදීම 200 250ක් විකුණුම් මිල එනවා. විචල්්‍ය පිරිවැය අපිට කියනවා 130යි. එහෙනම් අපි දන්නවා විචල්්‍ය පිරිවැය විකුණුම් මිලෙන් අඩු කරපුවම දායකය ලැබෙනවා 120ක් නේද? 120ක්. දැන් ඉතින් බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපි දන්නවා බ්‍රේක් ඊවන් පොයින්ට් එක සමච්ඡේදන ලක්ෂ්‍යය හොයන්නේ ඒකක සංඛ්‍යාවක් ලෙස ස්ථාවර පිරිවැය දායකින් බෙදලා. එතකොට සමච්ඡේදන ලක්ෂ්‍යය දන්නවා 800යි. දායකය දන්නවා 120යි. FC තමයි හොයන්න තියෙන්නේ. හරස් ගුණිත දැම්මොත් එහෙම 800 වැඩි කිරීම 120 කියන්නේ 96000ක් එනවා. ඒ නිසා ස්ථාවර පිරිවැය 96000යි. අපි එනවා අවසන් ප්‍රශ්නෙට. සාමාන්‍යයෙන් අපි දන්නවා අවසන් ප්‍රශ්නේ අපිට යමු වෙන්නේ ආයෝජන තීරණ මාතෘකාවෙන්. ව්‍යාපාරයක් 2000ක මූලික මුදලක් අවශ්‍ය වන යන්ත්‍රයක ආයෝජනය කිරීමට අදහස් කරමින් සිටි. ව්‍යාපෘති කාලය වන වර්ෂ 5 අවසානයේදී සුන්බුන් වටිනාකම 500යි. පළමු වර්ෂය තුල 350ක ශුද්ධ මෙහෙයුම් ලාභයක් සහ දෙවන වර්ෂයේ සිට වර්ෂ 5 දක්වා 240ක ශුද්ධ මෙහෙයුම් ලාභයක් ජනනය වේ යයි අපේක්ෂා කරනවා. යන්ත්‍ර සරල මාර්ග ක්‍රමයට ෂෙය කරනවා කියලා කියනවා. ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය අහන්න. අපි දන්නවා පිළිගෙවුම් කාලය හොයන්න අපි පදනම් කරගන්නේ මුදල් ප්‍රවාහය. හැබැයි අපිට දීලා තියෙන ශුද්ධ ලාභය. ඒ නිසා අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ ශුද්ධ ලාභ ටික පරිවර්තනය කරගන්න වෙනවා. වර්ෂ 1 2 3 4 5 ශුද්ධ ලාභ ටික පරිවර්තනය කරගන්න ඕන මුදල් ප්‍රවාහ වලට. මම දැම්මොත් එහෙම පළමු වර්ෂය තුල ශුද්ධ ලාභය 350යි. දෙවන වසරේ සිට 240 බැගින්. එතකොට මේ ශුද්ධ ලාභය ගණනය කරලා තියෙන්නේ ෂෙය කියන වියදම අඩු කරාට පස්සේ.
නේ ශුද්ධලාභය කියන එක ගණනය කරලා තියෙන ෂෙයා කියන වියදම අඩු කරාට පස්සේ. හැබැයි අපි දන්නවා ෂෙයා කියන්නේ මුදල් ගලාගෙන යාමක් නෙමෙයි. ඒ නිසා ඒ අඩු කරපු ෂෙයා නැවත එකතු කරොත් අපිට මුදල් ප්‍රවාහය ලැබෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම ෂෙයා ගණනය කරමු. වත්කමේ පිරිවැය 2000යි. සුන්බුන්නගේ 500යි කියන ෂෙයා කළ හැකියාගේ 1500යි. ඒක වසර සංඛ්‍යාව 5න් බෙදුවොත් එහෙම එක වසරක ෂෙයා 300ක් එනවා. එහෙමනම් අපිට හැම වසරකම 300 ගාන එකතු කරගෙන යන්න පුළුවන්. එතකොට මුදල් ප්‍රවාහය එනවා 650යි 540යි 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 540යි. දැන් අපිට පහසුවෙන් පිළිගෙවුම් කාලය ගණනය කරන්න පුළුවන්. එහෙනම් මම හැදුවොත් එම සමුචිත මුදල් ප්‍රවාහය 0 1 2 3 4 5. සමුචිත මුදල් ප්‍රවාහය අපි ඉස්සෙල්ලා මුදල් ප්‍රවාහය ලියාගෙන ඊට පස්සේ සමුචිත කරමු. මුදල් ප්‍රවාහයේ ආරම්භයේ 2000යි. ඊට පස්සේ අපි ගණනය කළා 650යි 540යි 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 අවසන් වර්ෂයේ සුන්බුන්නගයක් තියෙනවා 500ක එකත් එකතු වෙනවා. දැන් අපිට සමුචිත මුදල් ප්‍රවාහය ගණනය කරන්න පුළුවන්. වසර බිඳුවේදී ඍණ 2000යි ඊට පස්සේ ඍණ 2000 ධන 650 කියන්නේ 1350ක් ඒත් ඍණ ධන 540යි කියන්නේ 810ක් ඒත් ඍණ ධන ඊළඟ මුදල් ප්‍රවාහය 540ක් කියන්නේ 270ක් තාමත් ඍණ ඊළඟට 540යි කියන්නේ 270ක් ධන ඊළඟට 540 ධන 600 කියන්නේ 1410ක් ධන. එතන අපිට පැහැදිලි මේක ඍණ වෙලා ධන උනේ වසර 3ේදී. ඒ නිසා වර්ෂ පූර්ණ වර්ෂ සංඛ්‍යාවක් ගත්තොත් වර්ෂ 3ක් එනවා. හැබැයි වසර 3න් පස්සේ තවත් අපිට 270ක් ඕනේ. මම හිතනවා මේ පාඩම ඔබට පාඩම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. වසර 3න් පස්සේ තවත් 270ක් ඕනේ. ඊළඟ මුදල් ප්‍රවාහය 540ක් තියෙනවා. ඒ කියන්නේ හරියටම භාගයක් තව ඕනේ. ඒ නිසා මාස 12න් වැඩි කරොත් එහෙම මාස 6ක් එනවා. ඒ නිසා පිළිගැවුම් කාලය වර්ෂ 3යි මාස 6යි. ඉතින් මෙන්න මෙහෙම අපි මෙන්න මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. මම මුලින් පැහැදිලි කළ ආකාරයට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු වන අපි හිතුවා ඔබට මේ අවුරුද්දේ යම් උදව්වක් උපකාරයක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි අපි මේ පේපර් එක ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළේ. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්න පත්‍රයෙන් යම් දැනුමක් ඔබට ලැබෙන්නේ නැති කියලා. ඒ අනුව ඉදිරියේ එන විභාගයට සාර්ථකව මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් අරගෙන අපේ විශ්වවිද්‍යාල පද්ධතියටම ඇවිල්ලා පින් නැවත ඉගෙන ගන්න වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.